හොඳයි ආදරණීය දේවපුත්‍ර උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 15 වෙනි එකකේ දෙවන කොටසත් එක්කයි දරුවනේ අපි සම්බන්ධ වෙලා ඉන්නේ. ඉලෙක්ට්‍රොනික විද්‍යා ඒකකයේ ක්‍රියාවලි පාලනය හා ස්වයංක්‍රීයකරණය ඒකකයට අදාළ දෙවනි කොටසේදී මේ අපි ඉලෙක්ට්‍රොනික පරිපථ ගොඩනැගීම සරල විද්‍යුත් පරිපථ ගොඩනැගීම සම්බන්ධයෙන් කතා කරනවා දරුවනේ. ඒකෙදි මේ භාවිතා කරන උපකරණ ගැන උපාංග පිළිබඳව ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේදී යොදා ගන්නා උපාංග පිළිබඳව සාකච්ඡා කරනවා දරුවනේ. අතිශයින්ම වැදගත් උපාංග සම්බන්ධයෙන් දුලපුතාලත් එක්ක සාකච්ඡා කරලා තියෙන මේකකේ අවසන් කරන්න තවත් කොටස් කිහිපයක් අපිට ඉතුරු වෙලා තියෙනවා දරුවනේ මේ ඉගෙන ගන්න කොටස් ටිකක්. ඒ වගේම අපි ඊළඟ කොටසදී මේ දෙවෙනි කොටසට අදාළව බලාපොරොත්තු වෙන කොහොමද අපි මේ බ්‍රෙඩ් බෝඩ් එකක ව්‍යාපෘති පූර්වක නැත්නම් ප්‍රොජෙක්ට් බෝඩ් එකක කොහොමද දුවේ පුතේ පෑහීමකින් තොරව විශේෂයෙන්ම බෞද්ධ එකක් භාවිතා කරන්නේ නැතුව පාස්සන් නැතුව මේ පරිපථයක් එකලස් කරගන්න ආකාරය ආදර්ශනය කරන්න කොහොමද කියලා අපි බලාපොරොත්තු වෙනවා මේ කොටස යටතේ දුලපුතාලත් එක්ක කතා කරන්න ඒක කොහොමද කරන්න කියන කාර්යය කතා කරාට පස්සේ මේ දෙවෙනි කොටස අවසන් වෙනවා දරුවනේ. ඊට පස්සේ අපි මේ අදාළ ගණනය කිරීම විද්‍යුත්යට අදාළ ගණනය කිරීම කරනවා දරුවනේ ක්ෂමතාවේ. ඒ වගේම V = IR යොදලා අපි ගණනය කිරීම කරන්න බලාපොරොත්තු වෙනවා දරුවනේ. විද්‍යුත් බලය විද්‍යුත් ශක්තිය සම්බන්ධ ගණනය කිරීමුත් මේ යටතේ දුලපුතාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විභාගයට අනිවාර්යයෙන්ම මේ ගණන් වලින් ගණන් අහනවා දරුවනේ. මේ ගැටලු ඔබට විසඳන්නේ නැහැ. ඒ නිසා වැඩිපුර ගණිත ගැටලු විසඳලා මේ එකකයට අදාළ විදුලියට අදාළ වැඩිපුර ගැටලු විසඳලා ඔබට ඒ අවස්ථාව මඟ පාදලා දෙන්න අපි ඊළඟ තුන්වන කොටසෙන් බලාපොරොත්තු වෙනවා දරුවනේ. ඊට පස්සේ අනිත් හතරවෙනි සහ පස්වෙනි කොටස් වලදී අපි බලාපොරොත්තු වෙන දුලපුතාලත් එක්ක මේ පාලන පද්ධති පිළිබඳව ස්වයංක්‍රීය පාලන පද්ධති ගැන කතා කරන්න, ආඩියුනෝ පුවරු ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා සූදානමින් ඉන්න ලෙස දුලපුතාලට අපි ආරාධනා කරමින් අපි අද දැන් මේ ඉතිරි කොටස දරුවෝ මේ වෙලාවේ මෙහි ඉතිරි කොටසයි දෙවන කොටස 15 වෙනි එකගේ දෙවන කොටසේ ඉතිරි කොටස ආරම්භ කරනවා දරුවනේ. එහෙනම් අපි මෙතනදී විශේෂයෙන්ම දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පරිණාමක සම්බන්ධයෙන් ට්‍රාන්ස්ෆෝමර්. මේ ට්‍රාන්ස්ෆෝමර් ගැන ඔබ අහලා තියෙනවනේ. දැන් විශේෂයෙන්ම මේ ට්‍රාන්ස්ෆෝමර් පාරෙත් දැකලා තියෙන ඔබ මේ විදුලි විශේෂයෙන්ම මේ නේද දරුවනේ දියන් විශේෂයෙන්ම ඔබ නිවසට විදුලිය ලබා ගන්න මේ දරුවනේ අපි දන්නවා විශේෂයෙන්ම මේ රැහන් මගින් විදුලිය ලබා ගැනීමේදී ඔබ දැකලා තියෙනවා මේ ට්‍රාන්ස්ෆෝමර් තියෙනවා නේද දරුවනේ. ට්‍රාන්ස්ෆෝමර් හරහා මේ නේ ට්‍රාන්ස්ෆෝමර් එකකින් මේ විදුලිය ලබා ගන්නවා. විදුලිය ලබා ගන්නකොට මේ ට්‍රාන්ස්ෆෝමර් ගැන අහලා තියෙනවා ඔබ මේ නේ විදුලි කණු අසල මේ ට්‍රාන්ස්ෆෝමර් තියෙනවා ඔබ දැකලා තියෙනවා. අහලා තියෙනවා ට්‍රාන්ස්ෆෝමරයක් තියෙනවා කියලා මෙහෙම කියනවා නේද. ට්‍රාන්ස්ෆෝමර් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ ට්‍රාන්ස්ෆෝමර් කියලා අපි හඳුන්වන්නේ දරුවනේ. ඉතින් අපිට විශේෂයෙන්ම මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව විදි භාවිතා කරන පරිපථවල නෙමෙයි දරුවනේ මේ උපාංග වලට අවශ්‍ය කරන ධාරාව අඩු වැඩි කරලා ලබා ගන්න දරුවනේ අපි මේ පරිණාමක භාවිතා කරනවා. විශේෂයෙන් ට්‍රාන්ස්ෆෝමර් අවකර පරිණාමක සහ අධිකර පරිණාමක වශයෙන් අපිට මේවා සඳහන් කරන්න පුළුවන් දරුවනේ. ඉතින් අවකර පරිණාමක වලදී අපි විශේෂයෙන්ම මෙහිදී අපි කතා කරනවා සැපයුම් වෝල්ටීයතාවයට වඩා අඩු වෝල්ටීයතාවයක් ලබා ගන්නවා. අධිකර පරිණාමක වලදී අපි බලාපොරොත්තු වෙනවා ප්‍රතිදාන වෝල්ටීයතාව වැඩි ප්‍රතිදාන වෝල්ටීයතාවයක් ලබා ගන්න. ඉතින් ක්‍රමානුකූලව අපි බලමු කොහොමද මේක පරිණාමක යොදාගන්නේ, පරිණාමක වර්ග මොනවද, පරිණාමක භාවිතා කිරීමේ වැදගත්කම් මොනවද කියන එක සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ කොටසේදී ආදරණීය දුවලපුතාලත් එක්ක සාකච්ඡා කරන්න. එහෙනම් දරුවනේ මේ පරිණාමක අපි කිව්වා වගේම විදුලිය හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ විවිධ අවශ්‍යතාවයන් සඳහා මේ ට්‍රාන්ස්ෆෝමර් භාවිතා කරනවා දුවේ පුතේ. එහෙනම් විශේෂයෙන්ම වෝල්ටීයතාවයන් ඉහළ නැංවීමට ඒ වගේම වෝල්ටීයතාවයන් පහළ දැමීමට, විද්‍යුත් ජවය හුවමාරු කිරීමට ප්‍රත්‍යාවර්ත විදුලිය පරිණාමක යොදා ගනු ලබනවා දරුවෝ. එහෙනම් මෙන්න මේ ටික අතිශයින්ම වැදගත්. මේ විශේෂයෙන්ම පරිණාමක අපි මොන වගේ අවශ්‍යතාවයන් සඳහාද භාවිතා කරන්න කියන එක සම්බන්ධයෙන් පරිණාමක වර්ග ගැන දරුවෝනි අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා දීර්ඝ වශයෙන් මෙතනදී. අතිශයින් වැදගත් කාරණාවක් තමයි මේ ට්‍රාන්ස්ෆෝමර් නැත්තම් පරිණාමක කියලා හඳුන්වන්නේ දරුවෝ. හොඳයි දරුවනේ. එහෙනම් අපිට මේ බලන්න. එහෙනම් දරුවනේ මේ විදුලිය හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ මොන වගේ ක්ෂේත්‍රවලදී නම් පරිණාමක භාවිතා කරන්නේ මේ විදුලි ක්ෂේත්‍රයේදී වගේම ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේදී අපිට ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතාවයක් සරල ධාරා වෝල්ටීයතාවයක් බවට පත් කරගන්න අවශ්‍ය වෙනකොට අපිට පරිණාමක භාවිතා කරනවා දරුවනේ. පරිණාමකයක් කරහානේ පරිණාමකයක අපි දන්නවා නේ දරුවනේ විශේෂයෙන්ම ප්‍රාථමික නේ දරුවනේ අපි දන්නවා
පරිණාමකයක අපි පරිණාමකයක විශේෂයෙන් ප්‍රාථමික ද්විතීක අග්‍රේ නැත්නම් ප්‍රාථමිකයේ ද්විතීකයේ කියලා නේද දරුවනේ පොටවල් ගැන කතා කරනවා. ප්‍රාථමිකයේ පොටවල් ද්විතීකයේ පොටවල් නේද? ඒ විදිහට අපි කතා කරනවා. එහෙනම් බලමු මොකද්ද මේක කියන එක ක්‍රමානුකූලව කලබල වෙන්නේ නැතුව එකින් එක ඉගෙන ගමු දුවේ පුතේ මේ පරිණාමක සම්බන්ධයෙන්. ඉතින් ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේදී වගේම විදුලිය සම්බන්ධව කටයුතු වලදී අපිට විශේෂයෙන්ම අවශ්‍ය වන පරිදි ධාරාවන් මේ වෝල්ටීයතාවයන් වැඩි කර ගැනීම වගේම අඩු කර ගැනීම සඳහා දරුවනේ අපි මේ පරිණාමක භාවිතා කරනවා ට්‍රාන්ස්ෆෝමර් භාවිතා කරනවා විදුලිය හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ විවිධ අවශ්‍යතාවයන් සඳහා වෝල්ටීයතාවයන් ඉහළ නංවන්න අවශ්‍ය වෙනවා අපිට. ඒ වගේම වෝල්ටීයතාවයන් පහළ දාන්න අවශ්‍ය වෙනවා දරුවනේ. ඒ වගේම අපිට මේ විද්‍යුත් ජවය හුවමාරු කිරීමටත් ප්‍රත්‍යාවර්ත විදුලිය පරිණාමක යොදා ගන්න. මේ පරිණාමක යොදා ගන්න පුළුවන් ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයන් භාවිතයේදී පමණයි. පරිණාමක යොදා ගන්න පුළුවන් මොකේද? ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයන් භාවිතයේදී පමණයි. එහෙනම් ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතාවයකින් අපිට අවකර පරිණාමකයක් විදිහට කියන අවස්ථාවකදී අපිට මේ 230යි වෝල්ට් 50යි ඇම්පියර් ප්‍රමාණයක් විතරුවනේ අපි දන්නවා ගෘහ විදුලියේදී අපිට ලැබෙන්නේ. ඒ වගේම අපිට කුඩා රේඩියෝවක් ක්‍රියාත්මක කරගන්න අවශ්‍ය වුණොත් අපිට මේ විභවාන්තරය අඩු කරගන්න වෙනවා. වෝල්ටීයතාවය අඩු කරගන්න ඕනේ. 12 වෝල්ට් වගේ විභවාන්තරයක් නේ අවශ්‍ය වෙන්නේ. අපිට එහෙනම් ඒ අවස්ථාවේදී අපිට පුළුවන් පරිණාමකයක් අවකර පරිණාමකයකදී මොකද වෙන්නේ? ප්‍රතිදාන වෝල්ටීයතාවය අඩු කරලා ලබා දෙනවා. සැපයුම් වෝල්ටීයතාවයට වඩා ප්‍රතිදාන වෝල්ටීයතාවය අඩුවෙන් ලබා ගන්න වෙන්නේ නැහැ. අධිකර පරිණාමකවලදී සැපයුම් වෝල්ටීයතාවයට වඩා ප්‍රතිදාන වෝල්ටීයතාවය වැඩිපුර ලබා ගැනීමක් සිදු කරන්නේ. දැන් ඒකත් මෙතනදී දුවලා පුතාලට විශේෂයෙන්ම වැදගත් වෙනවා. එහෙනම් දරුවනේ විදුලිය හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ සම්බන්ධ කටයුතු වලදී විවිධ අවශ්‍යතාවයන් සඳහා මේ වෝල්ටීයතාවයන් අපිට වැඩි කරගන්න වෙනවා. වෝල්ටීයතාවයන් අඩු කරලා ලබා ගන්න අවශ්‍ය වෙනවා දරුවනේ. අන්න එවැනි අවස්ථාවල වගේම විද්‍යුත් ජව හුවමාරු කරන්නත් මෙන්න මේ පරිණාමක යොදා ගන්නවා දරුවෝ. ඉතින් මේ පරිණාමක යොදා ගන්න පුළුවන් වෙන්නේ ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතාවයන් භාවිතයේදී පමණයි. ඒකත් විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍ය වෙනවා. මේ පරිණාමකයක ව්‍යුහය පරිණාමකයක් ප්‍රධාන වශයෙන් කොටස් කීයකින්ද දරුවනේ සමන්විත වෙන්නේ? කුඩා පන්තිවලත් ඔබ ඉගෙනගෙන තියෙනවා. මේ පරිණාමකයක් ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් සමන්විත වෙනවා දරුවෝ. මොනවද මේ ප්‍රධාන කොටස් තුන? ප්‍රාථමික දඟරය, ද්විතීයික දඟරය, ඒ වගේම හරය කියලා අපි ඔකට කියනවා. එහෙනම් මෙන්න අපිට දැන් අඳුර ගන්න දරුවනේ පරිණාමකයක් ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් සමන්විත වෙනවා. අංක 1 තමයි ප්‍රාථමික දඟරය. ද්විතීයික දඟරය තියෙනවා. හරය තියෙනවා. හොඳයි. මෙන්න පරිණාමකයක ප්‍රධාන කොටස් තුන. ප්‍රධාන කොටස් තුනයි. මේ බලන්න. පරිණාමක වල හරය සඳහා තුනී ආස්තරණ තහඩු ලැමිනේෂන් ෂීට් වලින් හදලා තියෙන පුතේ. මේ හරය ආස්තරණ තහඩු මේ බලන්න මේ තුනී ආස්තරණ තහඩු මේ තුනී ආස්තරණ තහඩු දරුවනේ. තුනී ආස්තරණ තහඩු වලින් හදලා තියෙන. මේ බලන්න. ප්‍රාථමික දඟරයේ, ද්විතීයික දඟරයේ, හරය. ප්‍රාථමික දඟරය, ද්විතීයික දඟරය, හරය. එතකොට මේ හරය බලන්නකො. මේ පරිණාමක වල හරය සඳහා දරුවනේ තුනී ආස්තරණ තහඩු මේ තුනී ආස්තරණ තහඩු ලැමිනේෂන් ෂීට් වලින් තමයි ඒක හදලා තියෙන්නේ. ඒ විදිහට ලැමිනේෂන් ෂීට් වලින් හදන්න හේතුව තමයි වැඩි කාර්යක්ෂමතාවයක් ලබා ගැනීම සඳහා මොකද ඒවා පරිවාරක ස්තරයකින් ආවරණය කරලා තියෙන දරුවනේ. පරිවාරක ස්තරයකින් ආවරණය කරලා තියෙන්නේ. ඇයි? කොටස් තුන ප්‍රාථමික දඟරය, ද්විතීයික දඟරය, හරය. මේ බලන්න එහෙනම්. ප්‍රාථමිකය මේ ප්‍රාථමික දඟරය මේ ප්‍රාථමික දඟරය මේ ද්විතීයික දඟරය, හරය.
මෙහෙන් ලියමු අපි. ඒ ටික මෙහෙන් ලියමු අපි. ප්‍රාථමික දඟරය, ද්විතීයික දඟරය, හරය. මේ හරය. එහෙනම් පරිණාමක වල හරය සඳහා මොනවද දරුවනේ යොදාගෙන තියෙන්නේ? තුනී ආස්තරණ තහඩු. අපි ඒකට කියනවා ලැමිනේෂන් ෂීට්. ඒ විදිහට ලැමිනේෂන් ෂීට් යොදා ගන්න හේතුව තමයි මේක වැඩි කාර්යක්ෂමතාවයක් ලබා ගැනීම සඳහා. වැඩි කාර්යක්ෂමතාවයක් ලබා ගැනීම සඳහා මොකද ඒවා පරිවාරක ස්තරයකින් තමයි ආවරණය කරලා තියෙන්නේ. පරිවාරක ස්තරයකින් තමයි දරුවනේ ආවරණය කරලා තියෙන්නේ. හොඳයි දරුවනේ. එහෙනම් අපිට විශේෂයෙන්ම හරය තුනී ආස්තන තහඩුවකින් හදලා තියෙන්නේ. ඒකට හේතුව තමයි දරුවනේ වැඩි කාර්යක්ෂමතාවයක් ලබා ගැනීම සඳහා. ඒ සඳහා ඒවා පරිවාරක ස්තර වලින් දරුවනේ ආවරණය කරලා තියෙනවා. පරිවාරක ස්තර වලින් ආවරණය කරලා තියෙනවා. හොඳයි දුවේ පුතේ. මේ විවිධ පරිණාමක සඳහා යොදා ගන්නා හරය පුතේ විවිධාකාරයි. කොයික විවිධාකාරයි විවිධ පරිණාමක සඳහා යොදා ගන්නවා. ඒකෙදි මේ ප්‍රත්‍යාවර්ත ධාරාවේ සංඛ්‍යාතය අනුව හර්ට්ස් 50යි කිවි වෝල්ට් 230යි හර්ට්ස් සංඛ්‍යාව සංඛ්‍යාතයේ හර්ට්ස් වගේ හරය සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය කුමක්ද කියලා තීරණය කරනවා. එහෙනම් විවිධ පරිණාමක සඳහා යොදා ගන්න හරය විවිධාකාරයි. ඒකෙදි මේ යොදා ගන්නා ප්‍රත්‍යාවර්ත ධාරාවේ සංඛ්‍යාතය අනුව දරුවනේ හරය සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය කුමක්ද කියන එක තීරණය කරනවා. ඊතා ඉහළ සංඛ්‍යාත වලින් යුතු ප්‍රත්‍යාවර්ත ධාරා සඳහා වායු හරය එයාකෝ එකක්. ඒ වගේම පෙරයිඩ් හරය පෙරයිඩ් කෝ යොදා ගන්නවා. ඔබ දැකලා ඇති මේක. අනිවාර්යෙන් ඔබ දැකලා ඇති ට්‍රාන්ස්ෆෝමර් එක මේක මේ හරය කියන කොටස. ඒකයි පෙන්눔 කරේ. දැන් ඔබට මතකයි මේක. ගුවන් විදුලි යන්ත්‍රවල එහෙම ඔබ දැකලා ඇති මේක. ඒ වගේම දුවේ පුතේ එහෙනම් අඩු සංඛ්‍යාත ප්‍රත්‍යාවර්ත ධාරාවන් සඳහා අයන් කෝ එකක් යකඩ හරයක් භාවිතා කරන්න. එහෙනම් විවිධ පරිණාමක සඳහා යොදා ගන්නා හරය විවිධාකාරයි. මොකද මේ ප්‍රත්‍යාවර්ත ධාරාවේ සංඛ්‍යාතය අනුව යොදා ගන්න හරය වෙනස් වෙනවා. කොහොමද කියලා තීරණය කරන්න පුළුවන්. ඊතා ඉහළ සංඛ්‍යාත වලින් යුතු ප්‍රත්‍යාවර්ත ධාරා සඳහා දරුවනේ වායු හරය වගේම පෙරයිඩ් හරය යොදා ගන්නවා. වායු හරය සහ පෙරයිඩ් හරය යොදා ගන්න. අඩු සංඛ්‍යාත ප්‍රත්‍යාවර්ත ධාරා සඳහා අයන් කෝ භාවිතා කරන්නේ නැත්නම් යකඩ හරයයි භාවිතා කරනු ලබන්නේ. මෙන්න මේ සඳහා යොදා ගන්නා සංකේත පුතේ පෙන්ලා තියෙනවා. මේ බලන්න සංකේත ෆයිබර් ප්ලාස්ටික් වැනි පරිවාරක ද්‍රව්‍යකින් හදාගත්ත බොබින් එකක තඹ හෝ ඇලුමිනියම් කම්බි බලන්නකෝ වයින්ඩින් වයර්ස් වලින් මේ ප්‍රාථමික හා ද්විතීයික දඟර ඔතලා තියෙනවා. ඔබ දැකලා ඇති ඕන තරම් මේ උපකරණවල කොහොමද මේ කරලා තියෙන්නේ මේ බලන්න. ෆයිබර් නැත්තම් ප්ලාස්ටික් වැනි පරිවාරක ද්‍රව්‍යකින් සාදගත්ත බොබින් වල තමයි මේ තඹ හෝ ඇලුමිනියම් එතුම් කම්බි වලින් ප්‍රාථමික හා ද්විතීයික දඟර ඔතලා තියෙන්නේ. මේ දඟර ප්‍රාථමික දඟර ද්විතීයික දඟර මේ ප්‍රාථමික හා ද්විතීයික දඟර ප්‍රාථමිකය ද්විතීයිකය. එතකොට මේ ප්‍රාථමික හා ද්විතීයික කම්බි ඔතලා තියෙන බොබින් ගත්තාම ෆයිබර් ප්ලාස්ටික් වගේ පරිවාරක ද්‍රව්‍යකින් හදාගත්ත බොබින් මත තමයි මේ තඹ හෝ ඇලුමිනියම් කම්බි එතුම් කම්බි වලින්
ප්‍රාථමිකය හා ද්විතීක දඟර ඔතලා තියෙන්නේ. ප්‍රාථමික හා ද්විතීක දඟර ඔතලා තියෙන දරුවනේ ඒකත් සිහියේ තබා ගන්න. පරිණාමකයක ප්‍රාථමික දඟරය හා ද්විතීක දඟරයේ ඔතන ආකාරයේ අනුව පරිණාමක වර්ග දෙකකට බෙදෙනවා. බලන්නකෝ. මේ ප්‍රාථමික දඟරය සහ ද්විතීක දඟරය ඔතන ආකාරයේ අනුව පරිණාමක වර්ග දෙකයි. මේ එකක් මධ්‍ය ආකාරයේ හෙවත් කෝර් වර්ගය, කෝ ටයිප් එක. අනිත් එක කවච ආකාරයේ හෙවත් ෂෙල් ටයිප් එක. කවච ආකාරයේ හෙවත් ෂෙල් ටයිප් එක. මේ පරිණාමක ප්‍රාථමික දඟර හා ද්විතීක දඟර ඔතන ආකාරය අනුවත් දරුවනේ වර්ග දෙකකට බෙදෙනවා. එකක් මධ්‍ය ආකාරයේ හෙවත් කෝර් වර්ගය, අනිත් එක කවච ටයිප් එක. මේ බලන්න. පරිණාමකයක් කරහා මේ බලන්න ප්‍රදානය කරනවා සැපයුම. මේ බලන්න. මේ බලන්න එන් ප්‍රමාණයක් පොටවල් එකනේ ප්‍රාථමිකයේ මේ බලන්න ද්විතීකයෙන් මේ බලන්න v අපිට අවුට්පුට් එක හරි භාරයක් විබරක් කරහා ලබා ගන්නවා. කවචාකාර ෂෙල් ටයිප් මේ පරිණාමක ද්විතීකයෙන් ලබා ගන්නා වෝල්ටේජතාවය අනුව වර්ග දෙකයි දරුවනි. මෙන්න එහෙනම් මේ පරිණාමක කවචාකාර ෂෙල් ටයිප් එක ද්විතීකයෙන් ලබා ගන්නා වෝල්ටීයතාවය අනුව වර්ග දෙකයි. කවුද? ඔන්න අපිට තාමත්ම වැදගත් එක්කෙනෙක් අවකර පරිණාමක. මේ බලන්න. අනිත් එක්කෙනා මේ බලන්න අධිකර පරිණාමක. නේද නෝනේ? එකක් ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමර්, අනිත් එක ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝමර්. කවචාකාර ෂෙල් ටයිප් පරිණාමක ගත්තහම එන්නම් අපිට වැදගත් එක්කෙනෙක් මේ පරිණාමක ද්විතීකයෙන් ලබා ගන්නා වෝල්ටේජතාවයන් අනුව වර්ග දෙකයි. ඔන්න අවකර පරිණාමක, අනිත් කෙනා කවුද? අධිකර පරිණාමක. අවකර පරිණාමක සහ අධිකර පරිණාමක විදිහට හඳුන්වනවා. හොඳයි දරුවෝ. එහෙනම් අවකර පරිණාමක බොහෝ විට රේඩියෝ යන්ත්‍ර, ගුවන් විදුලි යන්ත්‍ර, කැසට් යන්ත්‍ර, රූපවාහිනී වැනි විදුලි වාරණවලට ගුවන් විදුලි යන්ත්‍ර, කැසට් යන්ත්‍ර, ගුවන් විදුලි යන්ත්‍ර, කැසට් යන්ත්‍ර, රූපවාහිනී යන්ත්‍ර වගේ විදුලි වාරණ වලට දරුවනේ අපි දන්නවා මේ 230යි AC විදුලිය අධික වැඩිනේ. ඒ 230යි ඇල්ටර්නේටිව් කරන්ට් එක අඩු කරලානේ දෙන්න ඕනේ දරුවනේ. ඒ 230යි AC කරන්ට් එක අඩු කරලා ද්විතීකයෙන් 6යි වෝල්ට්, 9යි වෝල්ට්, 12යි වෝල්ට්, 24යි වෝල්ට් වගේ වැනි විවිධ ප්‍රමාණයන්ගෙන් ලබා දෙන්න ඉපැයි වෝල්ටීයතාවය විවිධ ප්‍රමාණයන්ගෙන් ලබා දෙන පරිණාමක තමයි මේ අවකර වර්ගයට අයත් වෙන්නේ. උදාහරණත් එක්ක තියෙන ඕන්න විභාගයේ දැහුවොත් අවකර පරිණාමක සඳහා ඕනම විදිහකට අහන ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න පුළුවන් විදිහටයි මේ අවකර පරිණාමක විස්තර කරලා දෙන්නේ. මේ විශේෂයෙන්ම පරිණාමක වලට අදාළ ඕනෑම ප්‍රශ්නයකට විභාගෙදී පිළිතුරු ලියන්න පුළුවන් විදිහට තමයි මේ සිද්ධාන්ත කොටස් දෙකේ පුතේ අපි ඔබට පැහැදිලි කරලා දෙන්නේ. වඩාත්ම වැදගත් නිවැරදි ආකාරයට හොඳම දෙයක් ලබා දෙන්නයි උත්සාහ කරන්නේ. එහෙනම් දරුවනේ මේ අවකර පරිණාමක බොහෝ විට ගුවන් විදුලි යන්ත්‍ර මතක තියාගන්න, කැසට් යන්ත්‍ර, රූපවාහිනී යන්ත්‍ර වගේ විදුලි උවාරණ වලට මේ 230යි AC විදුලිය අඩු කරලා 230යි ඇල්ටර්නේටිව් කරන්ට් එක අඩු කරලා නේද? ප්‍රත්‍යාවර්තක ධාරාවක් මේක. ඒක අඩු කරලා ද්විතීකයෙන් මොකද කරන්නේ? 6යි වෝල්ට්, 9යි වෝල්ට්, 12යි වෝල්ට්, 24යි වෝල්ට් වගේ විවිධ ප්‍රමාණයන් ලබා දෙම පරිණාමක තමයි මේ අවකර වර්ගයට අයිති වෙන්නේ. ඒ වගේම රූපවාහිනී යන්ත්‍රයේ මේ ෆ්ලයිබැක් ට්‍රාන්ස්ෆෝමර් එක රූපනලයේ ඇනෝඩයට අධිවෝල්ටීයතාවයක් සපයනවා. ඇනෝඩයට අධිවෝල්ටීයතාවයක් සපයනවා. මොකක්ද ඒක? රූපවාහිනී යන්ත්‍රයේ ෆ්ලයිබැක් මොකද? ට්‍රාන්ස්ෆෝමර් එක.
ට්‍රාන්ස්ෆෝමර් එක. රූපවාහිනී යන්ත්‍රයේ. ඒ කියන්නේ මේ රූප නලයේ ඇනෝඩයට අධිවෝල්ටීයතාවයක් සපයන. අපිට මේ අවකර පරිමාණක භාවිතා වන තවත් ආකාරයක් විදිහට වෙල්ඩින් ට්‍රාන්ස්ෆෝමර් වල පරිගණක තුල භාවිතා වන දරුවනේ. වෙල්ඩින් ට්‍රාන්ස්ෆෝමර් වල අපි මෙතන කතා කරා විශේෂයෙන්ම ගුවන් විදුලි යන්ත්‍ර, කැසට් යන්ත්‍ර, රූපවාහිනී යන්ත්‍ර වල රූපවාහිනිය වැනි විදුලි වාරණ වලට වගේම වෙල්ඩින් ට්‍රාන්ස්ෆෝමර් වල පරිගණක තුල අවකර පරිණාමක භාවිතා වෙනවා. ඒ වගේම අධිකර පරිණාමක මේ කැතෝඩ කිරණ භාවිතා වන උපකරණ වල භාවිතා කරනවා දරුවනේ විශේෂයෙන්ම රූපවාහිනී යන්ත්‍ර වල වගේ කැතෝඩ කිරණ භාවිතා වන උපකරණ වල කැතෝඩ කිරණ භාවිතා වන උපකරණ වල අධිකර පරිණාමක භාවිතා වෙනවා. එහෙනම් විශේෂයෙන්ම මේ රූපවාහිනී යන්ත්‍රයේ අපි කියපු මේ ෆ්ලයිබැක් ට්‍රාන්ස්ෆෝමර් එක කියන රූප නලයේ ඇනෝඩයට අධිවෝල්ටීයතාවයක් සපයන්න අවශ්‍ය වෙනවා. අධිවෝල්ටීයතාවයේ සපයන පරිණාමකය තමයි දරුවනේ අපි කියනවා අධිකර වර්ගයට අයත් වෙන්නේ. අධිකර පරිණාමක වර්ගයට අයත් වෙන්නේ දරුවනේ අධිවෝල්ටීයතාවයේ සපයන පරිණාමකය තමයි අධිකර වර්ගයට අයත් වෙන්නේ. එහෙනම් මේක මේ අධිකර පරිණාමක ප්‍රාථමික වෙත ලබා දෙන විදුලි ප්‍රමාණය මොකද කරන්නේ? ද්විතීකයෙන් වැඩි කරලා ලබා දෙනවා. කැතෝඩ කිරණ භාවිතා වන උපකරණ වල විශේෂයෙන්ම මේ රූපවාහිනී යන්ත්‍ර වල අපිට කියන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න දරුවනේ අධිවෝල්ටීයතාවයේ සපයන පරිණාමකය තමයි අධිකර වර්ගයට අයිති වෙන්නේ. එහෙනම් මේ අධිකර පරිණාමක ප්‍රාථමිකයේ වෙත ලබා දෙන විදුලි ප්‍රමාණය දරුවනේ ද්විතීකයෙන් වැඩි කරලා ලබා දෙනවා. ප්‍රාථමිකයේ වෙත ලබා දෙන විදුලි ප්‍රමාණය මොකද කරන්නේ? ද්විතීකයෙන් වැඩි කරලා ලබා දෙනවා. ඒක අපි අධිකර පරිණාමක කියලා හඳුන්වන්නේ. මේ අධිකර පරිණාමකවල ප්‍රාථමික දඟරයේ පොටවල් සංඛ්‍යාව අඩු අතර ද්විතීක දඟරයේ පොටවල් සංඛ්‍යාව වැඩි. බලන්න දරුවනේ විශේෂයෙන් මතක තියාගන්න මේක අධිකර පරිණාමකවල ප්‍රාථමික දඟරයේ පොටවල් සංඛ්‍යාව ගත්තාම අධිකර පරිණාමකවල ප්‍රාථමික දඟරයේ පොටවල් සංඛ්‍යාව අඩුයි. ප්‍රාථමික දඟරයේ පොටවල් සංඛ්‍යාව අඩුයි. ද්විතීක දඟරයේ පොටවල් සංඛ්‍යාව වැඩි. අන්න ඒ අනුව අපිට මේ අධිකර පරිණාමක හඳුනා ගන්න පුළුවන්. පොටවල් ගණන අනුව. ප්‍රාථමිකයේ පොටවල් ගණන මොකද කියන්නේ? අධිකර පරිණාමකයක ප්‍රාථමිකයේ පොටවල් ගණන අඩුයි. ද්විතීකයේ පොටවල් ගණන අධිකර පරිණාමකයක වැඩි දරුවනේ. එහෙනම් හරි. අධිකර පරිණාමකවල ප්‍රාථමික දඟරයේ පොටවල් සංඛ්‍යාව අඩු අතර ද්විතීක දඟරයේ පොටවල් සංඛ්‍යාව එහෙනම් වැඩි. මෙන්න පරිණාමක වර්ග තියෙනවා දරුවනේ. බලන්න පරිණාමක වර්ග. ප්‍රධාන විදුලි පරිණාමක තියෙනවා දරුවනේ. ප්‍රතිදාන පරිණාමක තියෙනවා. එළවුම් පරිණාමක. අතරමැදි සංඛ්‍යාත පරිණාමක තියෙනවා. ස්වයං පරිණාමක තියෙනවා. ධාරා පරිණාමක. ඒ වගේම වෝල්ටීයතා පරිණාමක. පෑස්සුම් පරිණාමක. මැද සවුනත් පරිණාමක. මැද සවුනත් පරිණාමක. අපි අර විශේෂයෙන්ම පූර්ණ තරංග ඍජුකරණය සඳහා ඩයෝඩ දෙකක් යොදාගෙන සිදු කරේ දරුවනේ. ඩයෝඩ සේතුවක් යොදාගෙන කරන එක වෙනුවට පූර්ණ තරංග ඍජුකරණය කරන අවස්ථා දෙකක් විදිහට අපි ඩයෝඩ දෙකක් මැද සවුනත් සෙන්ටර් ටැප් කියලා අපි කතා කරේ දරුවනේ. එහෙනම් මෙන්න පරිණාමක වර්ග. ප්‍රධාන විදුලි පරිණාමක තියෙනවා. ප්‍රතිදාන පරිණාමක. එළවුම් පරිණාමක. අතරමැදි සංඛ්‍යාත පරිණාමක. ස්වයං පරිණාමක තියෙනවා. ධාරා පරිණාමක මතක තියාගන්න. වෝල්ටීයතා පරිණාමක තියෙනවා දරුවනේ. පෑස්සුම් පරිණාමක. මැද සවුනත් පරිණාමක. ස්වයං පරිණාමක ඔටෝ ට්‍රාන්ස්ෆෝමර්. මේ ඔටෝ ට්‍රාන්ස්ෆෝමර් ගත්තහම දරුවනේ ස්වයං පරිණාමක වල තියෙන්නේ එතු එක දඟරයක්. ඒක ප්‍රාථමික හා ද්විතීකය කියන දෙකටම පොදුයි. ඔතපු පරිණාමකයක්. ස්වයං පරිණාමක වල තියෙන්නේ ඔතපු තනි දඟරයක්. ඔතපු එක දඟරයක්. එතු එක් දඟරයකි. ඒ ප්‍රාථමික හා ද්විතීක කියන වර්ග දෙකටම පොදුයි. එතුමේ දෙකෙලවරට යම් වෝල්ටීයතාවයක් ලබා දීලා එතුමේ මේ එතුමේ දෙකෙලවරට දරුවනේ කිසියම් වෝල්ටීයතාවයක් ලබා දීලා එතුමේ එක් එක් ස්ථානවල සවුනත් ටැපින් සවුනත් තියලා
ඒවා මගින් වෝල්ටීයතාවයන් ලබා ගැනීම සිදු කරනවා. එහෙනම් හරි. මේ ස්වයං පරිණාමකවල තියෙන්නේ එතු එක් දඟරයක් දරුවනේ එහි ප්‍රාථමිකය හා ද්විතීකය කියන දෙකටම පොදු වෙනවා එක. මේ එතු දෙකලවරට යම් වෝල්ටීයතාවයක් ලබලා දීලා එතුම එක් එක් ස්ථානවලින් සවුනක් තියලා ඒවා මගින් වෝල්ටීයතාවයක් ලබා ගන්න. අවකර හා අධිකර යන දෙවර්ගයෙන්ම තියෙනවා මේවා. මේකේ තියෙන අවාසිය වියදම අඩු වුණත් දරුවනේ සාමාන්‍ය පරිණාමකමින් දඟර වෙන්වෙන්ව නොපැවතීමයි. සාමාන්‍ය පරිණාමකවල වගේ දඟර වෙන්වෙන්ව නොපැවතීමයි මෙහි තියෙන අවාසිය. ස්වයං පරිණාමක ඡේදනයක් සහ සංකේතය බලන්නකො දරුවනේ. මේ බලන්නකො. මේ ස්වයං පරිණාමක ඡේදනයක් සහ අපිට මේවා නම් කරන්න අඳින්න එහෙම ඉන්නේ නැහැ දරුවනේ. නිකන් මේ අඳුරගන්න මේක පෙන්නන්න අපිට මේ කොටස් නම් කරන්න අඳුරගන්න ඉන්නේ. ඒ නිසා මේක අපිට බලා ගන්න පුළුවන් මේ මෙන්න මේ ආකාරයට දැන් මේ ස්වයං පරිණාමකයක මේ ඡේදකයක් විදිහට මේක පෙන්눔 කරන්න අපිට නම් කරන්න දරුවනේ කොටස් නම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක බලන්න මෙන්න ඔටෝ ට්‍රාන්ස්ෆෝමර් එකක් මෙන්න V1 මේ බලන්න මේ A B C මේ බලන්න V2 මේ ලෝඩ් එක. එහෙනම් බලන්නකො දෙකෙලවරටනේ මේ විභවයක් ලබලා දෙන්නේ මේ දෙකෙලවර මේ බලන්න මේ A B මේ A මෙතන A B C දාන්න බලන්නකො එතකොට මේ එතකොට එහෙනම් මේ බලන්න අපි අර මැද සවුනත් කියලා කිව්වේ මතකද? එහෙනම් බලන්න මේ දෙකෙලවරට පොටවල් වල මේ කෙලවර දෙකෙලවරටයි වෝල්ටීයතාවයක් ලබා දෙන්නේ. මේ බලන්න මෙතන V2 ලෝඩ් එකක්. හරි. ස්වයං පරිණාමකයක ස්වයං පරිණාමකයක ඡේදනයක් සහ සංකේතයක් පෙන්눔 කරලා තියෙනවා. පරිණාමක සඳහා භාවිතා වන සංකේත මේ බලන්නකෝ. අවකර පරිණාමක. මේ බලන්න. අවකර පරිණාමකයේ ප්‍රාථමිකයේ පොටවල් ගන්න වැඩි ද්විතීයිකයේ පොටවල් ගන්න අඩුයි. අධිකර පරිණාමකයක් අපි අඳුර ගන්නවා මේ බලන්න. ප්‍රාථමිකයේ පොටවල් ගන්න අඩුයි ඊට සාපේක්ෂව ද්විතීයිකයේ පොටවල් ගන්න වැඩි. මේ බලන්න එහෙනම් ඒව අඳුර ගන්න විදිය. මේ වෙන් කරන පරිණාමක නේ දරුවනේ. මේ ජව පරිණාමක මේ බලන්න ජව පරිණාමක මේ 230යි 15යි මේ 220යි මේ බිංදුවයි මෙතන මේ 15යි බිංදුවයි 15යි 9යි බිංදුවයි 9යි මේ ජව පරිණාමක මේ පෙන්ලා තියෙන්නේ. මෙන්න අවකර පරිණාමකයක් කොහොමද අපි මේ ප්‍රාථමිකයේ ද්විතීයිකයෙන් හඳුනාගන්නේ? ප්‍රාථමිකයේ මේ බලන්න වැඩි පොටවල් සංඛ්‍යාවක් වෙනවා ද්විතීයිකයේ පොටවල් සංඛ්‍යාව අඩුයි. අධිකර පරිණාමකයක ප්‍රාථමිකයේ පොටවල් සංඛ්‍යාවට වඩා ද්විතීයිකයේ පොටවල් සංඛ්‍යාව වැඩි. අර බලන්නකෝ. එතකොට මෙන්න අර අපි කියපු මේ වෙන් කරන පරිණාමක. එහෙනම් මතක තියාගන්න මේ ප්‍රාථමිකයේ හා ද්විතීයිකයේ වට ප්‍රමාණයන් අනුව ප්‍රධාන හා ප්‍රතිදාන වෝල්ටීයතාවයන් වෙනස් වෙනවා. අන්න බලන්න. පරිණාමකවල දරුවනේ විශේෂයෙන්ම මේක ඉගෙන ගන්න ආදරණීය දුවේ පුතේ ප්‍රාථමිකයේ හා ද්විතීයිකයේ වට ප්‍රමාණයන් අනුව වට ප්‍රමාණ මේ ප්‍රාථමිකයේ සහ ද්විතීයිකයේ මේ අවකර පරිණාමකයක ප්‍රාථමිකයේ මේ බලන්නකෝ වට ප්‍රමාණය වැඩි මේ ද්විතීයිකයේ වට ප්‍රමාණය අඩුයි. එතකොට මේ ප්‍රාථමිකයේ ඒ වගේම අපි දන්නවා අධිකර පරිණාමකයක ප්‍රාථමිකයට ද්විතීයිකයේ වට ප්‍රමාණය වැඩි. එහෙනම් අපිට පැහැදිලිවම ප්‍රාථමිකයේ හා ද්විතීයිකයේ වට ප්‍රමාණයන් අනුව දරුවනේ මේ ප්‍රධාන හා ප්‍රතිදාන වෝල්ටීයතාවයන් වෙනස් වෙනවා. ප්‍රධාන හා ප්‍රතිදාන වෝල්ටීයතාවයන් දරුවනේ වෙනස් වෙනවා. අවකර පරිණාමකය එතුම් යොදා ඇති ආකාරය මේ බලන්න. අවකර පරිණාමකයක් එතුම් යොදලා තියෙන ආකාරය බලන්න දරුවනේ. මේ NP NS හරි. මේ දෙන්නේ ප්‍රාථමික දඟරය මේ ප්‍රාථමික දඟරය ද්විතීයික දඟරය. ප්‍රාථමික දඟරයට සපයන වෝල්ටීයතාවය නිසා එම දඟරය තුල ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගමන් කරනවා. මේ බලන්න. මේ ප්‍රාථමික දඟරයට සපයන වෝල්ටීයතාවය නිසා මේ ප්‍රාථමික දඟරයට මේ ප්‍රාථමික දඟරයයි මේ තියෙන්නේ. ප්‍රාථමික දඟරයට සපයන වෝල්ටීයතාවය නිසා මොකද වෙන්නේ? මේ දඟරය තුල ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගමන් කරනවා. ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගමන් කරනවා. මේ ධාරාව මගින් ප්‍රත්‍යාවර්ත චුම්බක ශ්‍රාවයක් හරය තුල ජනනය කරනවා. අන්න බලන්න. මේ ප්‍රාථමික දඟරයට සපයන ප්‍රත්‍යාවර්ත ධාරාව නිසා
ප්‍රාථමික දඟරේ මේ ප්‍රාථමික දඟරයට සපේන වෝල්ටීයතාවය නිසා මොකද වෙන්නේ දරුවනේ? මේ දඟරය තුල ප්‍රත්‍යාවර්ත ධාරාවක් දඟරය තුල ගමන් කරනවා. මෙන්න මේ ධාරාව මගින් ප්‍රත්‍යාවර්ත චුම්බක ශ්‍රාවයක් හරය තුලට ජනනය කරනවා. මේ හරය තුල ප්‍රත්‍යාවර්ත චුම්බක ශ්‍රාවයක් ජනනය කරනවා, ඇති කරනවා. මේ ප්‍රාථමිකය මගින් ජනනය කරනු ලබන සම්පූර්ණ චුම්බක ශ්‍රාවය දරුවනේ ද්විතීකය හා සම්බන්ධ වන්නේ නම් ද්විතීකය තුල විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය කරනු ලබන. අන්න බලන්න. ප්‍රාථමිකය මගින් ජනනය කරනු ලබන මේ සම්පූර්ණ චුම්බක ශ්‍රාවය ද්විතීකය හා සම්බන්ධ වෙනවා නම් ද්විතීකය තුල විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය කරනවා. මේ අවස්ථාවේදී ප්‍රාථමික දඟරයේ එක් පොටක් මගින් ප්‍රේරණය වන විද්‍යුත්ගාමක බලය දරුවනේ ද්විතීකයේ එක් පොටක් මගින් ප්‍රේරණය වන විද්‍යුත්ගාමක බලයට සමානයි. එහෙනම් බලන්න. මේ ප්‍රාථමිකය මගින් ජනනය කරනු ලබන සම්පූර්ණ චුම්බක ශ්‍රාවය ද්විතීකය හා සම්බන්ධ වෙනවා නම් ද්විතීකය තුල විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. මේ වෙලාවේ ප්‍රාථමික දඟරේ එක් පොටක් මගින් ප්‍රේරණය වන විද්‍යුත්ගාමක බලය ද්විතීකයේ එක් පොටක් මගින් ප්‍රේරණය වන විද්‍යුත්ගාමක බලයට සමානයි දරුවනේ. විද්‍යුත්ගාමක බලයට සමානයි. මේ ප්‍රාථමිකයේ එක් වටයක ප්‍රේරණය වන විද්‍යුත්ගාමක බලය සමානයි Vp over Np. Vp බෙදීම Np. ද්විතීකයේ එක් වටයක ප්‍රේරණය වන විද්‍යුත්ගාමක බලය දරුවනේ Vs බෙදීම Ns කියලා අපිට හඳුන්වන්න පුළුවන්. බලන්න එහෙනම්. බලන්න. ප්‍රාථමිකයේ එක් වටයක ප්‍රේරණය වන විද්‍යුත්ගාමක බලය Vp බෙදීම Np. ඒ වගේම ද්විතීකයේ එක් වටයක ප්‍රේරණය වන විද්‍යුත්ගාමක බලය Vs බෙදීම Ns. මේ අනුව මේ අනුපාතයන් දෙකක් සමානයි. මේ බලන්න. Vp බෙදීම Np සමානයි Vs බෙදීම Ns. මතක තියාගන්න. මේ පරිණාමකයක ධාරා අතර අනුපාතයද පහත දැක්වෙන ලෙස ප්‍රකාශ කරන්න පුළුවන්. පරිණාමකයක ධාරා අතර අනුපාතය බලමු. බලන්න. ප්‍රාථමිකයට ලබා දෙන විද්‍යුත් ජවය සම්පූර්ණයෙන්ම ද්විතීකයෙන් ලැබෙනවා නම් එවැනි පරිණාමකයක් අපි කියන්නේ පරිපූර්ණ අයිඩියල් ට්‍රාන්ස්ෆෝමරයක් විදියට. එහෙම වුණොත් මේ බලන්න. මෙතන බලන්න. PP කියලා අපි ගමු. PP සමානයි PS. එහෙම නැත්නම් WP සමානයි WS. මේ කියන්නේ PP කියන්නේ ප්‍රාථමිකයේ ක්ෂමතාවය, PS කියන්නේ ද්විතීකයේ ක්ෂමතාවය. ඒ අනුව මේ බලන්න. VP වැඩි කිරීම times IP equal VS times IS. එහෙනම් මේ බලන්න. VP over VS equal IS over IP. පැහැදිලි එහෙම. ඉහත ආකාරයේ පරිපූර්ණ අවස්ථාවේ පවතින පරිණාමක දරුවනේ ප්‍රායෝගිකව ලබාගත නොමැත කියන ප්‍රායෝගිකව ලබා ගන්න බෑ. ඕනෑම පරිණාමකයක ප්‍රාථමිකයට ලබා දෙන ජවයේ සම්පූර්ණයෙන්ම ද්විතීකයට ගමන් කරන්නේ නැහැ. ඒකයි ඒක ප්‍රායෝගිකව ලබාගත නොමැත කියන්නේ. එහි කොටස් පරිණාමකවල හානි විදිහට ඉවත් වෙනවා. ඒක මතක තියාගන්න. පරිණාමකවල හානි ගත්තාම පරිණාමකයක හානි සිදුවීම ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. යකඩ හානි සිදු වෙනවා, අයන් ලොස් එක, තඹ හානි සිදු වෙනවා දරුවනේ, කොපර් ලොස් එක සිදු වෙනවා. හොඳයි දරුවනේ, මේ යකඩ හානිය ගත්තාම පරිණාමකයේ තියෙන යකඩ මාධ්‍යය තුළ ඇති වන හානිය තමයි යකඩ හානිය කියන්නේ. මේ හානිය තාපය වශයෙන් පිට වෙන්නේ දරුවනේ. මේ හානිය නැවත කොටස් දෙකට බෙදෙනවා. සුළු ධාරා හානිය, එඩි කරන්ට් ලොස් එක සහ මන්දායන හානිය කියලා දරුවනේ හිස්ටරෙසිස් ලොස් එකක් කියලා අපි ඒක හඳුන්වනවා. සුළු ධාරා හානිය. පරිණාමකය හරය තුල සැපයුම් වෝල්ටීයතාවයේ සංකේතය අනුව දරුවනේ වෙනස් වන චුම්බක ශ්‍රාවයක් ගමන් කරනවා දරුවනේ. ඒ අනුව පරිණාමකයේ හරය යකඩ කුට්ටියක් විදිහට තියෙනකොට ඒ තුලින් ගමන් කරන චුම්බක ශ්‍රාවය නිසා දරුවනේ ඒ චුම්බක ශ්‍රාවයට ලම්බකව එහි ප්‍රතිවිද්‍යුත්ගාමක බලයක් ඇති වෙනවා. ඒ අනුව මේ යකඩ කුට්ටියේ ප්‍රතිරෝධය අඩු බැවින් ඒ තුලින් ගමන් කරන ධාරාව අපිට මෙන්න මේ ආකාරයට පහත රූපී ආකාරයට පෙන්වුම් කරන්න පුළුවන් දරුවනේ. මෙන්න මේ ආකාරයට
solid core එකක් අපි කියනවා එතකොට මෙතන with no lamination එකක් නෑ එතකොට high eddy current එකක් high eddy currents මේ හරය වශයෙන් ගෙන තියෙන යකඩවල ප්‍රතිරෝධය නිසා ජව හානියක් ඇති වෙනවා ඒක තමයි සුළි ධාරා හානිය කියලා හඳුන්වන්නේ මේ සුළි ධාරාව නිසා ශක්ති හානිය තාපයේ වශයෙන් පිට වෙන්නේ දරුවනේ මේ අවම කිරීම සඳහා හරය පරිවරණය කරන ලද ලෝහ තහඩු වලින් සාදනු ලබනවා. ඒ විට සුළු ධාරාව අවම වෙනවා. අඩු වෙනවා. laminated core එකක් with lamination low eddy current එකක් එතකොට. සුළි ධාරාව අඩු කිරීම සඳහා වාණයේ තහඩු වෙනකොට සිලිකන් මිශ්‍ර වාණී ආස්තරණ තහඩු පරිණාමක නිෂ්පාදනයේදී යොදා ගන්නවා දරුවනේ. ඒ වගේම ප්‍රතිරෝධයේ වැඩි බැවින් හරය තුල ගමන් කරන ධාරාව අඩු වෙනවා. එතකොට සුළු ධාරා හානිය තවත් අඩු වෙනවා. මන්දායන හානිය ගත්තාම සාමාන්‍ය මෘදු යකඩ කැබැල්ලක් හැදිලා තියෙන අණු රාශියක් විෂමාකාර ලෙස එකතු වෙලා කියලා උපකල්පනය කරන්නේ දරුවනේ. එතකොට ඒ අණුවල චුම්බක දිශාවන් විෂමාකාර ලෙස සංදි වෙලා තියෙනවා. ඒක අපිට මේ රූප සටහනේ පහත රූප සටහනේ බලන්න පුළුවන් මේ බලන්න. විෂමාකාර විදිහට සංදි වෙලා තියෙනවා. මේ මෘදු යකඩ කැබලි වටා කම්බි දඟරයක් ඔතලා ඒ කම්බි දඟර තුලින් ධාරාවක් ගලා යාමට සැලසුවාම අක්‍රමවත් රටාවකට තිබුණු මේ චුම්බක අණු ක්‍රමවත් රටාවකට හැටි ගැසලා දරුවනේ උත්තර ද්‍රවය හා දක්ෂිණ ද්‍රවය මෘදු යකඩ කැබැල්ලක තුල ඇති කරනවා. මෙන්න මේ ආකාරයට. විදුලි සැපීමේ ද්‍රවීයතාවය මාරු කළොත් අණු වල දිශාව මාරු වෙනවා. එතකොට මේ රූපය මෙන්න මේ දෙක රූප සටහනේ පෙන්ලා දීලා තියෙන දරුවනේ විදුලි ධාරාවක් ගලා යාමට සැලැස්සෝ විට ද්‍රවීයතාව පිහිටන ආකාරය. මෙන්න බලන්න. ජව සැපයීමේ දිශාව මාරු කළ විට චුම්බක ද්‍රවීයතාවය මාරු වන ආකාරය. ජව සැපයීමේ දිශාව මාරු කරපුවාම මේ බලන්න මේ බලන්න මෙතන දිශාව මාරු වන ආකාරය. චුම්බක ද්‍රවීයතාවයේ මාරු වන ආකාරය පෙන්වු කරලා තියෙනවා. මේ දගරයට ප්‍රත්‍යාවර්තක ධාරාවක් ලබා දුන්නොත් ඒක අර්ධ වක්‍රේ චක් වක්‍රයකදී ධාරාව උපරිම වෙලා ශූන්‍ය වෙලා යනවා. එතකොට හරය තුල හටගන්න චුම්බකත්වයත් උපරිම වෙලා ශූන්‍ය විය යුතු නිසා දරුවනේ ශූන්‍ය විය යුතුයි. එහෙත් එක් කාලයක් තුලදී ධාරාවකට හැඩගැසී තිබූ චුම්බක අංශුන් ඒ තත්වයෙන්ම මුල තත්වයට පත්වීම සඳහා යම් කාලයක් ගන්නවා දරුවනේ. සියලුම අංශුන් එකවර මුල් තත්වයට පත් වෙන්නේ නැහැ. ඒ අනුව යම් චුම්බකත්වයක් ඉතිරි වෙනවා. මේ චුම්බකත්වයේ ශුන්‍ය කිරීමට අවශ්‍ය ශක්තිය සැපිය යුත්තේ ඊළඟ අර්ධ චක්‍රය. අපි සාමාන්‍යයෙන් කියවගෙන ඉතර අපිට දීර්ඝ වශයෙන් නැති නිසා දරුවනේ සාකච්ඡා කරන්න අපේ මේ ඉලෙක්ට්‍රෝනික විද්‍යා පාඩම තුල හැඳින්වීම කරලා යම් ආකාරයකට මේ පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය වෙන නිසායි අපි මේ ටික කතා කරන්නේ. දීර්ඝ වශයෙන් අපිට පරිණාමක සම්බන්ධයෙන් අපිට මේ ඉලෙක්ට්‍රෝනික ශාස්ත්‍රීය භාවිතාවල දීර්ඝ වශයෙන් අපිට සාකච්ඡා කරන්න නැහැ. මේ හැඳින්වීම තුළ මේ ටික ප්‍රමාණවත් දරුවනේ අපිට සාකච්ඡා කිරීම. ඒකයි මේ ටික අපි කියාගෙන යන්නේ කතා කරන්නේ. මේ ශක්ති හානියක් සිදු වෙනවා. ඒ සිදුවන හානිය තමයි මන්දායන හානිය කියන්නේ. මෙසේ වැය වෙන ශක්තිය තාප්‍ය වශයෙන් පිට වෙනවා දරුවනේ. මේකෙදි හානි වෙන ශක්තිය අවශෝෂණය කරගන්නේ දඟරයට ලබා දෙන විද්‍යුත් ශක්තිය. දඟරයට ලබා දෙන විද්‍යුත් ශක්තියෙන් හානි වෙන ශක්තිය අවශෝෂණය කරගන්නවා. මන්දායන හානිය අවම කිරීම සඳහා දරුවනේ මේ ආස්තරණ තහඩු නිකල් යකඩ මිශ්‍ර වලින් තමයි හදලා තියෙන්නේ. මේ හානි පරිණාමක මෝටර් ජෙනරේටර් වල ඇති වෙනවා. මතක තියාගන්න. තඹ හානිය ගත්තාම ප්‍රාථමික හා ද්විතීයික දඟර ඔතලා තියෙන තඹ කම්බි වල තියෙන ප්‍රතිරෝධය නිසා ඇති වෙන ජව හානිය දරුවනේ තඹ හානිය විදිහට හඳුන්වන්නේ. මේ හානියත් තාපයේ වශයෙන් පිට වෙන්නේ. පරිණාමකයක ඇතිවන මුළු හානිය ප්‍රධාන ජවයෙන් 2ක් 3ත් අතර ප්‍රමාණයක් ගන්න. ඒ නිසා පරිණාමකයක කාර්යක්ෂමතාවයේ 97ත් 98ත් අතර ප්‍රමාණයක් ලෙස අපිට දක්වන්න පුළුවන් දරුවනේ. එහෙනම් මේකෙන් අදහස් කරන්නේ CI වෝට් ජවයක් ද්විතීයිකයකින් ලබා ගැනීමට අවශ්‍ය නම් එහි ප්‍රාථමිකයේ පැත්තට 102 වෝට් හෝ 103 වෝට් ප්‍රමාණයක ජවයක් ලබා දිය යුතුයි. 102 වෝට් ප්‍රධානය ප්‍රාථමිකයෙන් මෙන්න එහෙනම් CI වෝට් ප්‍රතිදානය ද්විතීයිකේ. පරිණාමකයක ද්‍රවීයතාවය ගැන කතා කරොත් දරුවනේ මේ රූප සටහන් දෙක තුලින් පෙන්ලා තියෙන්නේ ප්‍රාථමික දඟරය හා ද්විතීයික දඟරයේ එකම දිශාවකට ඔතලා තියෙන අවස්ථාවේ ප්‍රාථමික දඟරය හා ද්විතීයික දඟරයේ එකම දිශාවකට ඔතලා තියෙන අවස්ථාවේ දරුවනේ එකම දිශාවකට ඔතලා තියෙන අවස්ථාවේ ඇති අවස්ථාවේ මෙන්ම
එකම දිශාවකට ඔතලා නැති අවස්ථාවේදීත් ප්‍රතිදාන වෝල්ටීයතාවයේ ද්‍රවීයතාවය වෙනස් වන අන්දම. මොකක්ද දරුවනේ තියෙන්නේ? බලන්න. රූප සටහන් දෙක තුලින් පෙන්වලා දීලා තියෙන්නේ ප්‍රාථමික දඟරය හා ද්විතීයික දඟරයේ එකම දිශාවකට ඔතලා තියෙන අවස්ථාවේ මෙන්ම එකම දිශාවකට ඔතලා නැති අවස්ථාවේ ප්‍රතිදාන වෝල්ටීයතාවයේ ද්‍රවීයතාවය වෙනස් වන අන්දම. ප්‍රතිදාන වෝල්ටීයතාවයේ ද්‍රවීයතාවය වෙනස් වන අන්දම දරුවනේ පෙන්වලා තියෙන්නේ. හරි. මේ බලන්න දරුවනේ. එකම දිශාවකට ඔතලා තියෙන අවස්ථාවේ සහ මේ එකම දිශාවකට ඔතලා නැති අවස්ථාව. ප්‍රතිදාන වෝල්ටීයතාවයේ ද්‍රවීයතාවය වෙනස් වන අන්දම දරුවනේ. මේ රූපයෙන් දැක්වෙන්නේ මේ බලන්න. එකම දිශාවකට ඔතලා තියෙන පරිණාමකයක ද්විතීයිකයේ මැද සවුනත් කරලා ටැප් කළ භූගත කරලා තියෙන ඇති විට එම අක්ෂයට සාපේක්ෂව ද්විතීයිකයේ දෙකලවරින් එකිනෙකට ප්‍රතිවිරුද්ධ වූ මේ කලාවන් පිහිටන ආකාරය. හොඳයි ආදරණීය දුවේ පුතේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 15 වෙනි ඒකකයේ දෙවන කොටසට විශේෂයෙන් 15 වෙනි ඒකකයේ දුවල පුතාලා දන්නවා ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේ ඉලෙක්ට්‍රොනික විද්‍යා ඒකකයේ දරුණී ක්‍රියාවලි පාලනය සහ ස්වයංක්‍රීයකරණයේ පාඩමට අදාළ දරුවනේ එහි දෙවන කොටසයි අපි කතා කරන්නේ. අපි බලාපොරොත්තු වෙන ඒ කොටසට අදාළ ඉතිරි අවසන් කොටස ඊළඟ කොටස මගින් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා අවසන් කරන්න බලාපොරොත්තු වෙන දුවේ පුතේ. මෙතනදී විශේෂයෙන්ම අවධානය කරන්න ඕනේ ආදරණීය දොළ පුතාලට අපිට විශේෂ නිර්දේශයකට අදාළව අපිට විශේෂයෙන්ම මෙතනදී අපි පැහැදිලි කරන්න ඕන කොටස් ඒ තැන්වලදී විස්තරාත්මකව පැහැදිලි කළා. අනිත් තැන්වලදී අපි මේවා මේ ආකාරයට පවතිනවා කියන විදිහට මෙන්න මේ ආකාරයට කොටස් නම් කරන්න පුළුවන් මේ ආකාරයට තියෙනවා කියන එක පිළිබඳව දොළ පුතාලා දැනුවත් කරා අමතර දැනුමට වැඩිපුර දැනුමත් ඒ මගින් ඔබට අත් කරගන්න අවස්ථාව තියෙනවා. හොඳයි දරුවනි අපි එහෙනම් ඊළඟ කොටසින් හමු වෙමු.